समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරාපරංගමනාය සංවත්තං තේ කතමේ සත්ත සති සංබොජ්ජංගෝ ධම්ම විචය සම්බොජ්ජංගෝ වීර්ය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ඉමේකෝ භික්ඛවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලේ කතා අපාරාපරංගමනාය සංවත්තං තේති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, මේ උතුම් වෛශාඛ්‍ය මාසය තුල පින්වත් ඔබ සියලු දෙනාම සඳහැසිත පෙරදැරිව සූදානම් වන්නේ අසංකේය කල්ප ලක්ෂ 4ක් සසර අනන්ත පාරමීදන් පූර්ණේ කර ගනිමින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වුණු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල අසීමිතෝ කරුණා ඥාණයෙන් සුදේශිත පරම ගම්භීර වූ උතුම් බුද්ධ භාෂිතයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. මේ තුල අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රවේශයත් ජීවත් වන ලෞකික ජීවිතයේ අභිවෘද්ධියත් සකස් කරගන්නට අවශ්‍ය කරන සද්ධර්මයේ ස්පර්ශය ජීවිතයට ළඟා කරගන්නටයි පින්වත් ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ. හැම කෙනෙක්ම ශ්‍රාවක භාවයේහි පිහිටා දේශිත ධර්ම කාරණා තුල ජීවිතය දකිමින් ප්‍රායෝගික ලෙස ධර්මයේ ආශිර්වාදයේ ජීවිතයට ලබා ගනිමින් ධර්මයේ තුලම හික්මෙන්නට අවශ්‍ය කරන ධර්මයේ තුලම නිවෙන්නට අවශ්‍ය කරන ධර්මයේ තුලම සුවයක් සහනයක් සැනසීමක් ළඟා කර ගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් අභිමතාර්ථයෙන් යුක්තවමයි ධර්මානුශාසනාව පින්වත් ඔබ සියලු දෙනාම ශ්‍රවණය කළ යුතු වන්නේ. බුද්ධෝත්පාද කාලයක් තුල පින්වත්නි, මෙබඳු වටිනා කියන සත්පුරුෂ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා මේ ලබාගත් වටිනා කියන භවය ඔබ කාලා බීලා විනෝද වෙනවා වගේම ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර ගුණධර්ම ජීවිතයට සකස් කර ගන්නට අවශ්‍ය වෙනවා.
මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු තෙමගුල සිහිපත් කරන මේ වටිනා කියන වෛශාඛ්‍ය මාසය තුල ජයමග රූපවාහිනිය ඔස්සේ පින්වත් ඔබ සියලු දෙනාටම නිවනේ දොරටු විවර කරන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශයයි ඔබ සියලු දෙනාටම මේ ආකාරයට ලබා දෙන්නේ. මේ විශ්ව ධාතුව තුල පින්වත්නි යම් සැනසීමක් තිබෙනවා නම්, යම් නිවීමක් තිබෙනවා නම්, යම් ගැලවීමක් තිබෙනවා නම්, කායික සහ මානසික වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ අපි කාගේ ජීවිත සකස් කර ගැනීම පමණමයි. මනස තුළ ගොඩනැගෙන විවිධ අකුසල පක්ෂයට මුල් වුණු ප්‍රචණ්ඩකාරී සිතුවිලි වලට ඉඩක් ලබා නොදී මානසික කායික සුවතාවය උදෙසා මේ ධර්මානුකූල ජීවිතයට අවශ්‍ය කරන මාර්ගගත හික්මීමයි පින්වත් සියලු දෙනාම ධර්මයේ තුල පිහිටලා සකස් කර ගන්නට අවබෝධ කර ගන්නට අවශ්‍ය වන්නේ. ඒට අවශ්‍ය කරන වටිනා කියන ධර්ම කාරණා සමුදායක් භාග්‍යවතුන් වහන්සේ දේශනාව තුල පැහැදිලි කරනවා. ජීවිතේ නිවන් ලබා ගන්නට අපිට අවශ්‍ය කරන ගුණධර්ම මොනවද? දැන් අපි මිනිසෙකු ලෙස ඉපදුනාට පස්සේ අපි දන්නවා මේ ලබාගත් උතුම් වටිනා කියන මනුෂ්‍යාත්ම භාවය අපිට පුළුවන් අංශ දෙකකින් පෝෂණය කරන්නට. පළවෙනි එක තමයි කායික පෝෂණය. දෙවැනි එක තමයි මානසික පෝෂණය. දැන් ඔබට හිතන්න පුළුවන් ඔබ ජීවිතේ ඉපදුණු දවසේ සිට මිය යන දවස දක්වාම ජීවිතේ වැඩිපුරම අපි පෝෂණය කරන්නේ ආහාර පාන ලබා දෙන්නේ අපේ මේ කායික පෝෂණය, කායික රැකවරණය සකස් කර ගැනීම සඳහායි. ඒ හේතු වන්නේ ඉලක්කම් දෙකකට සාපේක්ෂතාවයක් උරුම වෙලා තිබෙන නිසකවම මරණ මංචකය ක්ෂණයක් පාසා ලං වෙන මාරයා අතවනන කාලය වෙනකන් පමණයි. එතනින් එහාට මේ කායික පෝෂණය අපට අවශ්‍ය වන්නේ නැහැ. එතනින් එහාට අරගෙන යන්න තිබෙනවා. එතනින් එහාට එකතු කරගන්න අවශ්‍ය වෙනවා මානසික පෝෂණය. ඒ මානසික පෝෂණය රඳා පවතින්නේ ආධ්‍යාත්මික ගුණවගාව තුලමයි. සද්ධර්මයේ ස්පර්ශය තුලමයි. මෙතනින් එහාට අපි යන භවය, අපි යන සසර, අපි යන ගමන සකස් වෙන්නේ පින්වත්නි මේ මනස ගොඩනගා ගන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙල අනුව. ඒට අවශ්‍ය වෙනවා ධර්ම පර්යාය තුල මානසික ආධ්‍යාත්මික හික්මීමක් ජීවිතයට ළඟා කරගන්න. භාග්‍යවතුන් වහන්සේ නිවන අරමුණු කරගෙන නිවන අපේක්ෂා කරන ජීවිතයේ පරම නිෂ්ඨාවක් සොයන අපි සියලු දෙනාටම මේ නිවන් දකින්ට අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙල පිළිබඳව සචිත්ත පරියෝදපණං මේ සිත පිරිසිදු කරගන්නට, සිත හීලෑ කරගන්නට,
සිත හික්මව ගන්නට අවශ්‍ය කරන මානසික වැඩපිළිවෙල භාගතුන් වහන්සේ දේශනා කරනවා සතිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස. බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියලා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට පක්ෂව. නිවනට විපක්ෂව නොවේයි. නිවනට පක්ෂව. නිවන් දකින්නේ කොහොමද? නිබ්බානං පරමං සුඛං. පරම සුවය පරම සැපය ළඟා කර ගන්නට නම් මේ කාරණා තුල පිහිටලා අපේ ජීවිත කොහොමද සකස් කරගන්නේ කියන වග භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම අරමුණු කරගනිමින් දේශනාව තුල කාරණා තිබෙනවා 37ක්. මේ හෝරාව තුල අපි පැහැදිලි කරගන්නට සූදානම් වන්නේ මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම තුල එන දැන් මේ ධර්ම කාරණා 37 ශ්‍රාවක පින්වත් ඔබ අපි දන්නවා කටපාඩම් ඇති. සතර සතිපට්ඨාන සතර ඉර්ධිපාද සප්ත බොජ්ජංග පංච බල සතර ඉර්ධිපාද ආරෂ්ඨාංගික මාර්ගය මේ සියලු දේවල් ඔබට කටපාඩම් බණ ඇහෙනවා. නමුත් අපි ඇහෙනවට වඩා අහන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න අවශ්‍ය වෙනවා. ඇහෙන බණවලට වඩා මානසික අවධානයේ යුක්තව මේ දේශනාව ඔබ අහන්ට අවශ්‍ය වෙනවා. මේ තමයි නිවන් දකින්න අවශ්‍ය කරන භාගතුන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ සප්ත බොජ්ජංග ධර්ම දේශනා කරනවා මේ සසර දුක් විඳින අපි කොහොමද මේ සසරින් ගැලවෙන්නේ කියලා. මේ සසරෙන් එතර වෙන්නේ කොහොමද කියලා. ඒකට භාගතුන් වහන්සේ දේශනා කරනවා සත්තිමේ භික්කවේ බොජ්ජංගා මහණෙනි බොජ්ජංග ධර්ම 7ක් තිබෙනවා. මොනවද බොජ්ජංග කියලා කියන්නේ? මේක විවිධාර්ථ විදියට අපිට විවරණය කරගන්නට හැකියාවක් තිබෙනවා. නමුත් බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා තමයි බොජ්ජංග කියන පදය සකස් වෙලා තිබෙන්නේ. මේක අපිට නිවන මුල් කරගෙන අර්ථ විවරණය කරනකොට පැහැදිලි කරගන්නට පුළුවන් මේකේ තිබෙනවා නිවන අරමුණු කරගත්ත ධර්ම කොට්ටාස. නිවන අරමුණු කරගත්ත ධර්ම කොට්ටාස. ඒක එක අර්ථයක් බොජ්ජංග කියන එකට. දෙවැනි එක තමයි නිවන අපේක්ෂා කරන පුජ්‍යලයා විසින් නිවන අපේක්ෂා කරන පුජ්‍යලයා විසින් පිළිපැදිය යුතු කාරණා. නිවන අපේක්ෂා කරන පුජ්‍යලයා විසින් පිළිපැදිය යුතු කාරණා කියනවා බෝධි අංග හෙවත් සප්ත බොජ්ජංග ධර්ම කියලා. එහෙම බොජ්ජංග ධර්ම පිළිපදින්ට පුළුවන් නම් භාවිතා බහුලී කතා මේක නිතර නිතර ජීවිතයට ප්‍රගුණ කරන්නට පුළුවන් නම් භාවිත කරන්නට පුළුවන් නම් මේ වික්ෂිප්ත සිතුවිලි වික්ෂිප්ත මනස අවභාවිත වූ සිත භාවිත වූ සමාහිත වූ නෙවුණු දැමුණු සිතක් බවට පත්කර ගැනීමේ ශක්‍යතාවය පවතිනවා. මේ බොජ්ජංග ධර්මය තුල භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සසර නැමැති ගංගාවෙන් ඈතර වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම 7ක් බොජ්ජංග ධර්ම. අපරා පරං ගමනාය සංවත්තන්ති
මේකට හේතු වන කාරණා හතක් තමයි. ඉමේකෝ භික්කවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරා පරං ගමනාය සංවත්තති. මේක භාවිත කරනකොට, වැඩි දියුණු කරනකොට, වඩනකොට මේක අපි කොහොමද මේ සසර නැමැති මේ ගඟෙන් ඈතර වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම සමුදාය සප්ත බොජ්ජංග ලෙස භාගතුන් වහන්සේ දේශනාව තුළ පැහැදිලි කරනවා. දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ දන්නවා පිරිවාණ පොත් වහන්සේ සජ්ජායනා කරනකොට, පින්වත් ඔබ වතපිරිත කියනකොට මහා කශ්‍යපත්තර බොජ්ජංගය, එවාගේම මහා මොග්ගල්ලානත්තර බොජ්ජංගය, භාගතුන් වහන්සේ අසනීප වුණාට පස්සේ චුන්ද හාමුදුරුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සප්ත බොජ්ජංග දේශනා කරනවා සුවපත් වීම සඳහා, ආධ්‍යාත්මික නෙවීම සඳහා, මානසික ස්වස්ථතාවය සඳහා චුන්ද හාමුදුරුව ගිහිල්ලා භාගතුන් වහන්සේටත් මේ සප්ත බොජ්ජංග දේශනාවන් සිදු කරනවා. මොනවද මේ බොජ්ජංග ධර්ම? බොජ්ජංග ධර්මවල නිස්සරය අපි හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ බොජ්ජංග ධර්ම 7 සති බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, එවැගේම පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියන මෙන්න මේ බෝධි අංග 7. මේ බෝධි අංග 7 අපි අද පැහැදිලි කරන්නේ, කතා කරන්නේ සති සම්බොජ්ජංගය ගැන. හොඳට මතක තියාගන්න, මේ බොජ්ජංග 7 නැත්තම් බෝධි අංග 7 අද අපි දේශනා කරන්නේ, පැහැදිලි කරන්නේ පළවෙනි බොජ්ජංගය. ඒක තමයි සති බොජ්ජංගය. ඒ කියලා කියන්නේ නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන පළවෙනි බොජ්ජංග ධර්මයේ තමයි සති බොජ්ජංගය. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තති. මෙන්න මේ බොජ්ජංග ධර්ම 7 නැත්තම් සති සම්බොජ්ජංගය ඉපදෙන්නට, හටගන්නට හේතු වන කාරණා තිබෙනවා. ඒ වගේම තමයි මේ බොජ්ජංග ධර්ම පාතු භාවෝ හටගන්නට හේතු වන, නැත්තම් මේ බොජ්ජංග ධර්ම වල නිස්සරය පිළිබඳව දෙක බොජ්ජංගයක් ගත්තට පස්සේ අපිට අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. පළවෙනි එක බොජ්ජංග ධර්ම තුල නිස්සරය හඳුනා ගැනීම. බොජ්ජංග ධර්ම මොනවද කියලා හඳුනා ගැනීම. දෙවැනි එක තමයි බොජ්ජංග ධර්ම හටගන්නේ කොහොමද කියලා හඳුනා ගැනීම. ඊළඟ එක තමයි බොජ්ජංග ධර්ම කොහොමද අපේ කායික සහ මානසික ස්වස්ථතාවය නිවීම උදෙසා අපි ඒවායේ ප්‍රායෝගිකත්වය ජීවිතයට ලබා ගන්නේ. හතරවෙනි කාරණාව බොජ්ජංග ධර්ම කොහොමද යෝගාවචරයෙකු විසින් කර්මස්ථාන ලෙසගෙන මේ බොජ්ජංග ධර්ම මානසිකව භාවනාවක් ලෙස වැඩි දියුණු කරන්න කියලා. අපි අහලා තිබෙනවා මේ ලෝකේ තිබෙන ප්‍රධානතම තනතුරු දෙකයි තිබෙන්නේ. පදවි දෙකයි තිබෙන්නේ. ඒ තමයි පළවෙනි එක සක්විති රජකම, දෙවැනි එක ලෞතුරා බුද්ධත්වය. හැබැයි සර සක්විති රජකමට වඩා ලෞතුරා බුද්ධත්වයේ වැඩි. ලෞතුරා බුද්ධත්වයේ තමයි පළවෙනි පදවිය මේ විශ්ව ධාතුවේ තිබෙන. මේ විශ්වයේ තිබෙන ආධ්‍යාත්මික පළමු පදවිය තමයි ලෞතුරා බුද්ධත්වය. භාගතුන් වහන්සේ තමයි මේ සත්‍ය මාවත විවර කරලා දෙන්නේ. තුම්මේහි කිච්ඡං ආතප්පෝ අක්කාතාරෝ තථාගතා. භාගතුන් වහන්සේ මාවත පෙන්නනවා ශ්‍රාවක අපි ඒ
මාවත අනුව දේශනාව අනුව මේ ජීවිතය පදනම් කරගෙන මූලික කරගෙන මේ මනුස්ස කියන කුලකයට මනුස්ස කියන ගණයට වටිනාකමක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. බොජ්ජංග ධර්ම තුල සිදු කරන්නේ මේ මනුස්ස කියන වචනයට මනුස්ස කියන කුලකයට වටිනාකමක් ලබා දෙන එක. ඒ වටිනාකම ආධ්‍යාත්මික වූ වටිනාකමක් බවට පත් වෙන්නට අවශ්‍ය වෙනවා. ඒක නිසා භාගතුන් වහන්සේ හරි ලස්සනට පින්වත්නි දේශනාව තුළ පැහැදිලි කරනවා තථාගතස්ස භික්ඛවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තානං බොජ්ජංග රතානං පාතු භාවෝ හෝති. මේ විශ්ව ධාතුව තුල තිබෙන යම්කිසි බොජ්ජංග රතානං පාතු භාවෝ හෝති. දැන් අර සක්විති රජ කෙනෙකුට තිබෙනවා සප්ත රත්නයක්. ඒ සප්ත රත්නයට වඩා වටිනවා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ සප්ත බොජ්ජංග මේ බෝධි අංග 7 භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර සක්විති රජ කෙනෙකුට වඩා මෙන්න මේ බෝධි අංග 7 ජීවිතයට අතිශය වටිනවා ආධ්‍යාත්මය තුළ ජීවිතය හික්මව ගන්නට ආධ්‍යාත්මය තුළ ජීවිතය සකස් කර ගන්නට ඒකෙන් පළවෙනි බොජ්ජංග ධර්මය තමයි සති සම්බොජ්ජංගය. සති අපි හොඳට අහලා තිබෙන වචනයක්. මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි සති කියලා පාලි වචනේ ගත්තට පස්සේ මේ සිංහල අර්ථයේ බවට පත්වන්නේ සිහිය. නැත්තම් සිහිපත් වීම. නමුත් එතනින් එහාට ගිහිල්ලා අර සිංහල භාෂාවේ එන සිහියට වඩා ගැඹුරු අර්ථයක පිහිටලා ගැඹුරු මාවතක පිහිටලා අපි මේ සිහිය පිළිබඳව සිහිපත් කරන්න අවශ්‍ය වෙනවා. මේ සප්ත බොජ්ජංග ධර්ම තුල සිහිය පිහිටව ගන්නට නම් අර සතර සතිපට්ඨාන දේශනාව තුල කතාව තුල සිහිපත් කරන චිත්තානුපස්සනාවෙහි එක අර්ධයක් ලෙස අපිට දකින්න පුළුවන් මේ සති සම්බොජ්ජංගය. සාමාන්‍ය වචනාර්ථය තුල පදගතාර්ථ තුල පින්වත්නි සති කියලා අපි සිංහලෙන් ගන්නකොට සිහිය සිහිපත් වීම එතනින් එහාට ගිහිල්ලා මේකේ ලෝකෝත්තර අර්ථය තමයි මාර්ගඥාණයට අවශ්‍ය කරන සිහිය. ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය කරන සිහිය. චිත්ත සමාධි ප්‍රඥා විමුක්තික් මාර්ගයට අවශ්‍ය කරන සිහිය. විදර්ශනා ඥාණයට අවශ්‍ය කරන සිහිය. ඒ සිහිය ලෞකික සිහියක් නොවේ. ඒ සිහිය ලෝකෝත්තර සිහියක් බවට පත් කර ගන්නට අවශ්‍ය වෙනවා. සිහිය පිරිහුණොත් පින්වත්නි ಗುಣධර්ම කඩාගෙන වැටෙනවා. ඒක කාටවත් නතර කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියලුම බොජ්ජංග ධර්ම වලට ආරක්ෂකයා බවට මඟ පෙන්වන්නා බවට ප්‍රධානියා බවට මූලිකයා බවට පත්වන්නේ පළවෙනි බොජ්ජංගය පළවෙනි බෝධිඅංගය සිහිය. සෙසු බෝධිඅංග සියල්ලම වඩන්නට සිහිය පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. දැන් සෝන මහරහතන් වහන්සේ වීරිය බොජ්ජංගේ වඩනකොට උන්වහන්සේ දේශනාව තුළ පැහැදිලි වෙනවා සෝන සූත්‍රය ඔබ පරිශීලනය කළ බලන්න. උන්වහන්සේ දැඩි වීරියක් යොදාගත්තා අර තමන්ට අවශ්‍ය කරන ලෝකෝත්තර මාර්ගඵල ලබා ගන්න. ඒ සියල්ලටම මුල්ුණේ සිහිය. සිහිය ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන සිහිය ප්‍රමුඛ කොටගෙනයි සෝන මහරහතන් වහන්සේ විදර්ශනා ඥානයට අවශ්‍ය කරන වීර්ය මාර්ගයේ ජීවිතය ලබා ගන්නට යෙදුනේ. මේක චිත්ත අභ්‍යාසයක්. මේක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල අන්තර්ගත කර ගන්නට අවශ්‍ය වෙනවා මානසික කායික හික්මීම. ඒ සියල්ලටම ප්‍රධානියා මූලිකයා බවට පත්වන්නේ
සිහිය සති බොජ්ජංගය. සති බොජ්ජංගය අපි ඇති කර ගන්නට නම් අපි තුල තිබිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. පළවෙනි එක තමයි සීලය. අපි සියල්ලම ආහාරයේ බවට පත් වෙනකොට අපිට ප්‍රධානතම මානසික ආහාරයේ බවට පත් කර ගන්නට අවශ්‍ය වෙනවා පින්වත්නි සිහිය. නැත්තං සීලය. දෙවැනි එක තමයි සද්ධර්මයේ ස්පර්ශයේ ජීවිතයට ලබා ගැනීම. ධම්ම කාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. පරාභව සූත්‍රය තුල භාගතුන් වහන්සේගේ දේශනාව සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට හිතකර ධර්මයට කැමති ධර්මයේ ප්‍රායෝගික පුජ්‍යලයා ජීවිතයේ විමුක්තිය අවබෝධ කරගන්නවා. නෙවෙයි මේ වැඩපිළිවෙල ජීවිතයට ළඟා කරගන්නවා. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුපාදය, ත්‍රිලක්ෂණ ධර්මතා තුල පිහිටලා ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. නමුත් අර ධර්මයට හිත කර නැති, ධර්මයට පරිභව කරන, ධර්මයට නිග්‍රහ කරන පුජ්‍යලයා අනිවාර්යයෙන්ම සතර අපාගත වෙන්න අවශ්‍ය කරන සංස්කාර ධර්ම ගොඩනගා ගන්නවා. ඒකයි දේවදත්ත හාමුදුරුවන්ට උනේ මේ සිහිය නැති වුණු එකයි. කුද්දෝ අක්කං නජානාති කුද්දෝ ධම්මන්න පස්සති. කල යුත්තේ කුමක්ද කියලා අවබෝධයක් නැති වුණා. නොකල යුත්තේ මොකක්ද කියලා අවබෝධයක් නැති වුණා. ගුත්තිල කාව්‍ය තුල වැත්තාවේ හාමුදුරුවෝ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර. එකම ආරාමේ හිටියේ, එකම පන්සලේ හිටියේ. නමුත් භාගතුන් වහන්සේගේ දේශනාවට මානසික අවධානය සිහිය පවත්වා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒක නිසා විඳ විඳ දහම් මනහර මේ මනෝරම්‍ය ධර්මයේහි ආශිර්වාදය දේවදත්ත ලබා ගන්න බැරි වුණා. අහෝ දෙව්දත් නොදුටි මොක්පුර. දේවදත්තට මෝක්ෂයේ දොරට විවරුනේ නැහැ. නිවනේ දොරට දේවදත්තට විවරුනේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ සිහිය කොහොමද පවත්වා ගන්නේ කියලා. ඒකයි මේක ලෞකික පැත්තේට අරගන්න සිහියක් නොවේයි. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න සිහියක් නොවේයි. අපිට අවශ්‍ය වෙන්නේ විදර්ශනා ඥානය තුල පිහිටලා අපි කොහොමද මේ චිත්ත සමාධිය ප්‍රඥා විමුක්තිය තුල මේ විදර්ශනා ඥානය මානසික වශයෙන් ගොඩනගා ගන්නේ කියන කාරණාව. ඒකට අවශ්‍ය වන්නේ සීලය. සීලයෙන් සීලය ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි අරුණෝත් ගමනයක් එනකොටම සාමාන්‍යයෙන් අපි දන්නවා රාත්‍රිය ගෙවිලා උදෑසන ලං වෙනකොට අර ඝන අඳුරු පටල නැති වෙලා සූර්යා ලෝකයෙන් පතිත වෙනකොටම ස්වභාව ධර්මයේ තුරුලතා මේ සියල්ලම ලස්සනට චමත්කාර ජනක ලෙස විකසිත වෙනවා වගේ තමයි පින්වත්නි මේ ධර්මයේ ජීවිතයට ලැබෙනකොට මේ ජීවිතය හරි පුදුම ලස්සනයි. ඔබෙන් වැරදි අඩු වෙනකොට ඔබෙන් හිංසාව, ව්‍යාපාදය, වෛරය, ක්‍රෝධය මේ සියල්ල නැති වෙනකොට මේ සියලු දේ තුලම ඔබ අනිත්‍යතාවයේ දකිනකොට මේ සිහිය කොයිතරම්නම් වැදගත්ද? මේ බෝධිඅංගය කොයිතරම්නම් වැදගත්ද කියලා ඔබට සිතන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලැබිලා තිබෙන මේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ස්පර්ශය බොජ්ජංග ධර්ම වැඩිීමේ මූලික කාරණා තුනයි. හොඳට මතක තියාගන්න. පළවෙනි එක සීලය, දෙවෙනි එක සද්ධර්ම ස්පර්ශය, තුන්වෙනි එක කල්යාණ මිත්‍ර ආශ්‍රය. බොජ්ජංග ධර්ම වැඩිවීමට බොජ්ජංග ධර්ම ප්‍රායෝගිකව මානසිකව ප්‍රගුණ කරන්නට අවශ්‍ය කරන මූලික කාරණා තුන. මේක තමයි භාගතුන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ පැහැදිලි කරනවා මේ සතිය ගොඩනගා ගන්නට පුළුවන් නම් මේ සිහිය ගොඩනගා ගන්නට පුළුවන් නම්
අර අපිට ගොඩනැගෙන පාපක්ෂයට නතු වුණු චිත්ත පරම්පරාව ආරම්මන වෙනුවට කුසල චිත්ත පරම්පරාවක් අපට ආරම්මන වශයෙන් ගොඩනගා ගන්නට පුළුවන්. මේ සියල්ලගේම මූලික ධාතුව බවට පත්වන්නේ සිත. නැත්තං සිහිය. සිහිය ගොඩනගා ගන්නකොට මේ සියල්ලටම මූලිකය වෙනකොට සිහිය අර සිහිය තමයි මූලික තැන පිහිටන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අර්ථයෙන් කියනවා ඒ මනුස්සයට සිහිය නැහැ. ඒ මිනිහට පිස්සු කියන දේ තේරුම් ගන්නට හැකියාවක් නැහැ. දැන් අපි පාරේ ටිකක් ගමන් කරනකොට ඔබ දැකලා තියෙන උම්මත්තක මිනිස්සු පිස්සු මිනිස්සු දැක්කට පස්සේ කියනවා ඒ පිස්සෙක්. ඒ උම්මත්තක කෙනෙක්. එයා මිනිස්සාගේ සිහිය නැහැ. නමුත් ඒ සිහිය ගැන නොවේ අපි මේ අවබෝධ කරන්නේ. එතනින් එහාට ගියපු සිහිය ගැන. ඒකයි මේක සති බොජ්ජංග බවට පත්වන්නේ. දැන් ඔබ හිතන්න මේ මනස කොයි තරම්නම් වික්ෂිප්ත වෙලාද කියලා. මේ මනස කොයි තරම්නම් අපිරිසිදු වෙලාද කියලා. මේ මනස සකස් කරගන්න අවශ්‍ය කරන මූලික බොජ්ජංග ධර්මයේ තමයි සිහිය. ඒ සිහිය ලබා ගන්න ආකාරයයි අපි මේ කතා කරන්නේ. දැන් සතර 이르දිපාද තුල ගත්තත් මේ සිහියට අරමුණු වෙනවා චිත්ත 이르දිපාදය. සිහිය සහ චිත්ත 이르දිපාද කියන මේ දෙක එක ළඟ ගමන් කරන කොටයි භාගතුන් වහන්සේගේ දේශනාවෙහි ප්‍රායෝගික වටිනාකම ලස්සනට ජීවිතයට ලබා ගන්නට පුළුවන්. චුල්ලපන්තක හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ අර සුදු රෙදි කඩක් දීලා මේක රජෝහරණං කියලා පිරිමදින්න කිව්වා සිහියෙන්. සිහියෙන් කල්පනා කරන්න කිව්වා මේකට වෙන අභ්‍යාසයේ ක්‍රියාවලිය පිළිබඳව. චුල්ලපන්තක හාමුදුරුව අවබෝධ කරගත්තා. මේක අපිරිසිදු වෙනවත් සමගම අන්න අර සිහියත් එක්ක මානසික ප්‍රඥාව අභිවර්ධනය වෙන්න පටන් ගත්තා. මානසික ප්‍රඥාව විකසිත වෙන්න පටන් ගත්තා. චුල්ලපන්තක හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා සිහිය තිබුණු නිසා. ඒකයි සිහිය ජීවිතයට වටිනා කියන දෙයක්. සිහිය පිරුණොත් ඒකයි ಗುಣධර්ම ටික කඩාගෙන වැටෙන්නේ. කොයිතරම් සමාජයේ බලය තිබුණත් ධනය තිබුණත් කොයි විදියට සමාජය තුළ ඔබ ජීවත් වුණත් මේ සිහිය පිරිහුණොත් අර ಗುಣධර්ම ටික බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. ඒක කාටවත් පින්වත්නි නතර කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. දේවදත්ත හාමුදුරන්ට උනේ ඒක. දේවදත්ත හාමුදුරෝ සීලයක් ගොඩනගා ගත්තේ නැහැ. දේවදත්ත හාමුදුරුවෝ සද්ධර්ම ස්පර්ශය ජීවිතයට ලබා ගත්තේ නැහැ. දේවදත්ත හාමුදුරන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය ජීවිතයට ලැබුණේ නැහැ. පාප මිත්‍ර ආශ්‍රය, දුස්සීල ක්‍රියාවන්, අසත් ධර්මයේ ස්පර්ශයයි දේවදත්ත හාමුදුරුවන්ගේ ඥාන මාර්ගයේ බවට මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් පත් කරගෙන තිබුණේ. දේවදත්ත හාමුදුරුවන්ට සිහිය ගොඩ නැගුණේ නැත්තේ ඒකයි. සැබෑ ධර්මයේ තිබියදීත් සැබෑ ධර්මයේ ළඟ ජීවත් වුණු දේවදත්ත හාමුදුරුවන්ට සිහිය නැති වුණා විමුක්ති මාර්ගයට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ ධර්ම පරියාය තුල ගොඩනගා ගන්න. අපි බුද්ධෝත්පාද කාලයක් තුල මේ ධර්මයේ පවතින යුගයේ තුල මේ අසිරිමත් වෛශාඛ්‍ය මංගල්‍යයේ අපි සිහිපත් කරන කාලය තුල ප්‍රතිපත්තියට මුල් තැන ලබා දෙමින් සිහිය ප්‍රගුණ කරන්න. ඔබේ ජීවිතය කොයිතරම්නම් ලස්සන සුන්දර ජීවිතයක් බවට පත් කරගන්නට හැකියාවක් තිබෙනවද? අටුවාව තුල පැහැදිලි වෙනවා මේ සිහිය ප්‍රගුණ කරනකොට මේ සතිබොජ්ජංගය සිහිපත් කරනකොට මේ සතිය ඇති වෙන්නට බලපාන මූලික හේතු ටික. දැන් සිහිය කියන එක එකපාරට ගොඩ නැගින්නේ නැහැ. ඒකයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ සාමාන්‍ය සරල සමාජය තුල ඔබ ඇසුරු නිසුරු කරන පුජ්‍යලයෙන් හඳුන්වන්නේ පිස්සෙක්, උම්මත්තකෙක්, වැඩක් නැහැ කතා කරලා, කියන දේ තේරුම් ගන්න නැහැ, කිසිම සිහියක් නැහැ.
මේ தත්ත්වයට පත් වෙලා තිබෙන්නේ කුමන හේතු නිසාද? මේ සිහිය ගොඩනගා ගන්නට හේතු වන කාරණාවන් විසුද්ධි මාර්ගය තුල ඊ타ත්ම ලස්සනට පැහැදිලි වෙනවා. අටුවාව තුල ඊ타ත්ම ලස්සනට මේ සති සම්බොජ්ජංගය ඇති කර ගන්නට හේතු වන ප්‍රාමාණික වූ මූලික වූ කාරණා පිළිබඳව ඊ타ත්ම ලස්සනට පැහැදිලි වෙනවා. චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තති. චත්තාරෝ ධම්මා ධර්මකාරණා පින්වත්නි හතරක් තිබෙනවා. සති සම්බොජ්ජංගස්ස මෙන්න මේ සති සම්බොජ්ජංගය සිහිය නැමැති බෝධි අංගය උප්පාදාය සංවත්තති. හට ගැනීමට ඉපදීමට හේතු මූලික වන හේතු භූත වන කාරණා හතරක් දේශනාව තුළ අටුවාව තුළ අන්තර්ගත වෙනවා. සති සම්පජඤ්ඤං පළවෙනි එක සති සම්පජඤ්ඤ, දෙවැනි එක අටුවාව තුළ පැහැදිලි වෙන්නේ මුට්ටස්සති පුද්ගල පරිවර්ජනා. මුට්ටස්සති පුද්ගල පරිවර්ජනා. ඊළඟ කාරණාව තුළ අටුවාව පැහැදිලි කරනවා උපට්ඨිත සති පුද්ගල සේවනා තදහාදි වුත්තති. මෙන්න මේ ධර්මපරයාය තුල පිහිටලා පළවෙනි එක සති සම්පජඤ්ඤං සිහිනුවන කියන කාරණාව ළඟා කර ගන්නට අවශ්‍ය වෙනවා. සති සම්පජඤ්ඤ සති බොජ්ජංගය පුරුදු පුහුණු කරන්නට. දෙවැනි එක මේ සති බොජ්ජංගය ඇතිවීමට හේතු හතර පිළිබඳව අවධානයෙන් කතා කරනකොට සිහියෙන් තොර පුජ්‍යලයෙන් වර්ජනය කිරීම. අටුවාව තුළ පැහැදිලි කරන්නේ සිහියෙන් තොර පුජ්‍යලයෙන් වර්ජනය කරන්නට. දැන් මේ කතා කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව. අටුවාව තුළ මේ සති සම්බොජ්ජංගය වඩන්නට ඉපදෙන්නට හේතුවන චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තති කාරණා හතරක් දේශනාව තුළ තිබෙනවා. මේ සති සම්බොජ්ජංගය හටගන්ට ඉපදෙන්ට හේතු වෙන. ඒකෙන් දෙවැනි එක සිහියෙන් තොර පුජ්‍යලයන් වර්ජනය කිරීම. අපි දන්නවා විවිධ දේවල් ලබා ගන්න විවිධ වර්ජන කරනවා. දැන් අපිට මේ දවස්වල අහල පුරුදු වැඩ වර්ජන ඒවා යම් කිසි දෙයක් අපි ලබා ගන්න. ඒ ලබා ගන්න දේවල් ලෞකිකයි. නමුත් මේ ආධ්‍යාත්මික වර්ජනයක් අපි කරන්නේ. ඒ ආධ්‍යාත්මික වර්ජනයට යන ගමන් මාර්ගය තුල අපි සිහිය ගොඩනගා ගන්නට ආශ්‍රය කරන්නට අවශ්‍ය වෙනවා. සිහිය තියෙන පුජ්‍යලෙන් සිහියෙන් තොර පුජ්‍යලයෙන් වර්ජනය කරනකොට තුන්වෙනි කාරණාව සිහිය තියෙන පුජ්‍යලයෙන් ආශ්‍රයට ගන්නට අවශ්‍ය වෙනවා. මේ කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. අපිට තිබෙන එකම කල්යාණ මිත්‍රය ධර්මය. ධර්මයේම පමණයි කල්යාණ මිත්‍ර ගණයෙහිලා සලකන්ට වෙන්නේ. ධර්මයේම පමණයි කල්යාණ මිත්‍රත්වයේ තුල පිහිටලා ස්පර්ශයෙන් අපි කටයුතු කරන්නට අවශ්‍ය වන්නේ. හතරවෙනි එක සති සම්බොජ්ජංගයට නැමුණු හැරුණු බර වුණු සිත් ඇතිව කටයුතු කිරීම. පළවෙනි එක අපි කතා කළා සිහිනුවණෙන් යුක්ත වීම. දෙවැනි එක සිහිය නැති පුජ්‍යලයෙන් වර්ජනය කිරීම. සිහිය තියෙන පුජ්‍යලයෙන් ආශ්‍රය කිරීම. හතරවෙනි එක සති සම්බොජ්ජංග ධර්මයට නැමුණු හැරවුණු බර වුණු සිතකින් යුක්ත වීම. අර මූලික කාරණා හතර සිහිය ගොඩ නැගෙනකොට කල්යාණ මිත්‍රාශ්‍රය ජීවිතයට ලැබෙනකොට පාප මිත්‍රයෙන් වර්ජනය කරනකොට අර බොජ්ජංග ධර්මයේ උප්පාදාය සංවත්තති ඉපදෙන්න මූලික වෙනවා මේ නැවුණු බර වුණු සිත.
සිහිය ගොඩනගා ගන්න පිළිබඳවයි භාගතුන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරන්නේ. මේක තුළ අපි පැහැදිලි කරගත්තා මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ මොනවද? මේ බොජ්ජංග ධර්ම නිශ්‍රය, ඒ වගේම බොජ්ජංග ධර්ම ඇතිවීමට බලපාන හේතු අටුවා දේශනාවන් තුළ අපි එතනින් එහාට කතා කරනවා මේ සති බොජ්ජංගේ කොහොමද වඩන්නේ කියලා. යෝගාවචරයෙකු විසින් අනිකුත් බොජ්ජංග ධර්ම වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා, ධම්මවිචය ආදී වූ බොජ්ජංග ධර්ම සියල්ලම වෙනවෙන් වශයෙන් වැඩුවත් අපට සති බොජ්ජංගය එහෙම වෙන්වෙන් වශයෙන් වඩන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. සති සම්බොජ්ජංගය ඕනෑම වෙලාවකට අපිට වඩන්ට පුළුවන්. සිහියෙන් කටයුතු කිරීම විදර්ශනා මාර්ගයට නැමුණු බර වුණු සිතකින් යුක්තව කටයුතු කිරීම. චිත්ත පරම්පරාව පාපක්ෂයට නොමී මේ අරමුණු ටික ආරම්මන කරගන්නට අවශ්‍ය වෙනවා, ග්‍රහණය කරගන්නට අවශ්‍ය වෙනවා සිහියෙන් කටයුතු කිරීම. මොහොත තුල ජීවත් වීම සිහිය. ඒ සිහිය පවත්වා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලේ මූලික කාරණාව සති සම්බොජ්ජංග දේශනාව. ඒ බෝධිඅංගය වර්ධනය කරනකොට වඩනකොට අපිට තිබෙන කායික රෝග නැති වෙලා යනවා. මානසික රෝග නැති වෙලා යනවා. මහා මොග්ගල්ලාන තෙර බොජ්ජංගේ පරිශීලනය කළ බලන්න. ඒ වගේම මහා කශ්‍යප තෙර බොජ්ජංග දේශනාව තුළ භාගතුන් වහන්සේ කශ්‍යප මහරහතන් වහන්සේගේ සමීපයට වැඩම කරලා මේ සප්ත බොජ්ජංග දේශනාවන් දේශනා කරනකොට උන්වහන්සේට ආධ්‍යාත්මික සුවපත් වීමක් ලැබෙනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දේශනාවන් සිදු කරනකොට සප්ත බොජ්ජංග දේශනාව මානසික ආධ්‍යාත්මික සුවතාවයක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ අසනීප තත්වයට පත් වුණාට පස්සේ චුන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මේ සප්ත බොජ්ජංග දේශනාව දේශනා කරනවා. ඒකේ වර්තමානයේ තුලත් විවිධ අය ලෙඩ වුණාට පස්සේ මානසික ව්‍යාධීන්ට කායික අපහසුතාවයන්ට ගොදුරුනාට පස්සේ පත් වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් නිවසට වඩම්මලා මේ බොජ්ජංග දේශනාවන් සිදු කරන්නේ. මේකේ පින්වත්නි පුදුමාකාර බලයක් තිබෙනවා. පුදුමාකාර ආශිර්වාදයක් තිබෙනවා. මේ භාගතුන් වහන්සේගේ ශ්‍රී මුවෙන් දේශනා කළපු දේශනාවන් අපිට අවශ්‍ය වෙනවා සිහියේ පිහිටලා ජීවත් වෙන්නට. අපි කතා කරන්නේ මේ බොජ්ජංග ධර්ම දේශනාවන් මේ සති බොජ්ජංගය තුල අපි කොහොමද ජීවිතය සකස් කරගන්නේ කියලා. නිසා මේ උතුම් වාසය තුල මේ වෛශාඛ්‍ය මංගල්‍යය සිහිපත් කරන භාගතුන් වහන්සේගේ අසිරිමත් සම්බුදු තෙමගුල සිහිපත් කරන මේ කාල පරාසයට ජීවිතයට ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් වැඩි වැඩියෙන් සකස් කරගන්නට අවශ්‍ය කරන කාලයක්. මේ සමාජයේ ගොඩනැගිලා තිබෙන්නේ විවිධ පාපක්ෂයට නැමුණු සිතුවිලි සිත තුළ ගොඩනගා ගන්නට අවශ්‍ය කරන බාහිර පරිසරයක්. මේ සංකීර්ණ පරිසරය තුළ සංකීර්ණ අදහස්, සංකීර්ණ සිතුවිලි, සංකීර්ණ ජීවන රටාවන් තුළ සිහිය පවත්වා ගන්න. සතියෙන් යුක්තව ජීවත් වන්න. එබඳු අවස්ථාවක් තුළ ඔබට ඔබේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. එබඳු අවස්ථාවක් තුළ ඔබට ඔබේ ජීවිතය ලෞකික වශයෙන් ජයග්‍රහණය කර ගන්නට පුළුවන්. මෙබඳු සිතුවිලි, මෙබඳු බොජ්ජංග ධර්ම වැඩිම තුර ලෞකික අපේක්ෂාවන් සාධනය වන වාසේම ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය කරන ආධ්‍යාත්මික වැඩපිළිවෙල ජීවිතය තුළ ඔබට අභිවර්ධනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එයට අවශ්‍ය කරන සිහිය නිරන්තරයෙන්ම ජීවිතයට ගොඩනගා ගන්න. මොනම අවස්ථාවකවත් පාපක්ෂයට නැමුණු සිතුවිලි වලට ඉඩක් දෙන්න එපා. කුසලගත සිහියේ පිහිටලා පාපක්ෂය බැහැර කරලා කුසල පක්ෂය තුල
මේ ආධ්‍යාත්මික සිතුවිලි ටික ආරම්මණය කරගන්න. ගොඩනගා ගන්න. සිහිය තුල සෑම ක්‍රියාවක්ම පිහිටා කටයුතු කරන්න. යෑම්, ඊම්, ඉඳුම් හිටුම් කියන මේ සතර ඉරියව්වම සිහියෙන් පවත්වා ගන්න. දැන් මම ඇවිදිනවා, දැන් මම කනවා, දැන් මම නිදා ගන්නවා, දැන් මම මේ ක්‍රියාව සිදු කරනවා කියලා සිහිය ගොඩනගා ගන්න. සිහිය තුල පිහිටලා කටයුතු කරන්නට හැකියාවක් ඔබට ලැබෙනව නම් ඒ කාරණාවන් තුල ඔබේ ජීවිතය පුදුමාකාර විදියට සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා මේ ශ්‍රවණය කරන්නට යෙදුණු ධර්මානුශාසනාව ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික ප්‍රවේශය සඳහා හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් අපි පැහැදිලි කරගන්නට යෙදුණා. අපි මේ ධර්මානුශාසනාවෙහි අවසන් විනාඩි කිහිපය තුළ සිහිපත් කරමු. අපි අද කතා කරන්නට යෙදුනේ බොජ්ජංග ධර්ම 7ක් තිබෙනවා. මේ බොජ්ජංග ධර්ම 7 තුල අපි අද කතා කරේ සති බොජ්ජංග ධර්ම දේශනාව. සති කියලා කියන්නේ මොකක්ද කියලා, කුමක්ද කියන එක අපි පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ වගේම තමයි මේ සිහිය පිහිටන්නට හේතු වන මූලික කාරණා 4ක්. සති සම්බොජ්ජංගය ඇතිවීමට, හට ගැනීමට හේතු වන කාරණා 4ක් මේ දේශනාව තුළ, අටුවාව තුළ සඳහන් කාරණා 4ක් පැහැදිලි කළා. පළවෙනි එක සිහිය, දෙවෙනි එක සිහිය නැති පුජ්‍යලෙන් වර්ජනය කිරීම, තුන්වෙනි එක සිහිය ඇති පුජ්‍යලෙන් ආශ්‍රය කිරීම, තුන්වෙනි එක, හතරවෙනි එක සති සම්බොජ්ජංගයට නැමුණු, හැරවුණු සිහියෙන් යුක්තව, සිතුවිලි වලින් යුක්තව කටයුතු කිරීම. එම නිසා මේ ධර්මානුශාසනාව ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සඳහා හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙබඳු උතුම් ධර්මානුශාසනාවන් තුළින් ඔබේ ජීවිතය වඩ වඩාත් ආධ්‍යාත්මික සූපත්භාවය උදෙසා සුවිශාල ආගමික, ජාතික, ශාසනික සේවාවක් ආධ්‍යාත්මේලා සිදු කරනු ලබන උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ජයමග රූපවාහිනී ආයතනයේ පින්වත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් මේ වෛශාඛ මාසය තුල ශ්‍රාවක ඔබත්, දේශක මමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මේ සිදු කරන සියලු කටයුතු අනන්ත තුනුරුවන්ගේ බලයෙන් සර්පකාරයම සාර්ථක කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ආශිර්වාද කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සියලු දෙනාටම තෙරුවන් සරණයි.